සමන්තා චක්කවාලේසු අට්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම කළඹු ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය ඔස්සේ උතුම් ධර්මදානමේ මහා පින්කමක් එක්කයි එකතු වෙලා ඉන්නේ. විශේෂයෙන් ඔස්ට්‍රේලියාවේ සිට පටිගත කරමින් ලක්වාසී ලෝවාසී හැම දෙනාටම ධර්මදානය පිණිස විසුරුවා හැරෙන මේ උතුම් ධර්මදානමේ පින්කම අද මේ උතුම් ධර්මදේශනාවේ පින්බරදායක අති ධර්මයෙන් කටයුතු කරන්නේ ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ බෙන්ඩිගෝ නගරේ වාසය කරන සැදැහැවත් පිරිසක් සිතාරා ගමගේ එදිරි සූරිය මහත්මිය තමයි අද මේ ධර්මදේශනාවේ පින්බරදායක අති ධර්මයෙන් කටයුතු කරන්නේ. ති විශේෂෙන් එතුමියගේ ප්‍රධානම අරමුණ තමයි තම ස්වාම් පුරුෂයා වන අසිපත් එදිරි සූරිය ස්වාමයාට ඒ වගේම අභිමන් එදිරි සූරිය පුතනුවන් ආර්යසේන යූ ගමගේ පියාණන් එමිය පරලොවගිය පියාණන්ට පින් අනුමෝදන් කිරීම ආර්යසේන යූ ගමගේ පියාණන් ඒ වගේම ග්‍රේස් පණ්ඩිතරත්න අත්තම්මා මිය පරලොවගිය ඒ වගේම ප්‍රිසිලා කරඳවල අත්තම්මා ඇතුළු සංසාරගත මිය පරලොවගී ඥාතීන්ට පින්දීමත් ඒ වගේම සිතාරා ගමගේ දිරිසූරිය මහත්මිය ඒ ස්වාමී ආසිපත් එදිරි සූරිය අභිමන් එදිරි සූරිය කියන මේ පවුලි හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාද නිදුක් නීරෝගී සම්පත්තිය සියලු දෙවියන්ගේ පිහිට රැකවන සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනය තුළයි අද මේ ධර්මදානමේ පින්කම සිදු කරා. ඒ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් මේ ධර්මශ්‍රවනය උතුම් නිවන්දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනේ අද ධර්මානු ශාසනාවට අපි විශේෂයෙන් මාතෘකා කරගන්නේ ඔබට ඉතාමත් වැදගත් භාවනා ක්‍රමයක් පිළිබඳව. මේ භාවනාව පිනාතර අග්‍රම පින. ඒ තමයි මෛත්‍රී භාවනාව. මෛත්‍රිය කියලා කියන්නේ මිත්‍රත්වය පැතිරවීම. අපි දන්නවා සතර බ්‍රහ්ම විහරණ ගැන බහල ඇති. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මෙත්තා කියලා කියන්නේ මෛත්‍රී සිත මිත්‍රත්වය පතුරවනු. කරුණාව කියලා කියන්නේ කෙනෙකුගේ දුකේදී හිත උණුවෙන ගතිය අනේ පව් කියලා අනුකම්පාව හිත උණුවෙන ගතිය තමන්ට දුකක් තමන් දුකට පත් වනා වගේ කෙනෙක්ගේ දුකකදී තමන්ට දැනෙනවා. ඊළඟට මුදිතාව කියලා කියන්නේ කෙනෙක්ගේ දියුණුව දැකලා සතුටුවීම. අපි දන්නවා බොහෝ වෙලාවට මනුස්්‍යය තුළ තියෙන්නේ ඉරිසියා සහිත සිතුවිලි. කෙනෙක්ගේ දියුණුව දකිනකොට ඉවසන්න බෑ. කෙනෙක් ලස්සනට ඉන්නකොට කෙනෙක් හොඳට ඇඳල පැළඳලා ඉන්නකොට හොඳ ගෙවල් දොරවල් හදාගන්නකොට යානවාහන ගන්නකොට ගෙවල්වලට බඩුමුට්ටු ගන්නකොට ඒ මනුස්්‍යය බලාගෙන ඉන්න ඇද්දී තමන්ගේ උත්සාහයෙන් කැපවීමෙන් දියුණුව කරා යනකොට බොහෝ දෙනෙක් ඉන්න අයි දියුණුව ඉවසන්න බැරුව සවයට බනිනවා නොේ කතා කියනවා කැලෑපත්තර ගහනවා බොරු චෝදනා කරනවා අඩුම ගානි බැරිනම් හූනියන් කරන්න හරි දේවාල ගානි දුවනවා. එතකොට මේ වගේ මනුස්්‍යයන්ගේ මනස කෙලෙස් සහිත හිතේ ස්වභාව මේ වගේ බොහොම පහත්. හැබැයි ධර්මය වඩන කෙනා ගුණ ධර්ම පුරණ කෙනා. මුදිතාව කියන්නේ කෙනෙක්ගේ දියුණුව දැකලා අවංකව සතුටු වෙන්න පුළුවන්න අමාරුයි. මේ ගුණධර්ම මේවා කියන්න ලේසි වුණාට ප්‍රායෝගිකව දියුණු කරගන්න අමාරුයි. මුදිතාව කෙනෙක්ගේ දියුණුව දැකලා සතුටු වෙන අනේ කොච්චර දෙයක්ද
එයා දියුණු වෙනවනම් එයා හරියනවන ඒ අයි ලස්සට ජීවත් වෙනවන කොච්චර දෙයක්ද කියලා හදවතින්ම සතුටු වෙන්න පුළුවන්න. අන්න ඔබ මුදිතා වඩන කෙනෙ. ඊළඟට උපෙක්ඛාව කියලා කියන්නේ සතර බ්‍රහ්ම විහරණවල අපි කොච්චර මෛත්‍රී කරා. කරුණාව කෙනෙක්ගේ දුකද හිත උුණු වනත් කෙනෙක්ගේ දියුණුව දැකළ සතුටු වනත් මේ ලෝකයේ සියලු සත්වයන් කර්මය දායාද කරගත්ත පිරිසක්. කර්මය උපත්තිය කරගත්ත පිරිසක් කර්මය ඥාතියා කරගත්ත පිරිසක්. තමන් රැස් කරගත්ත හොඳ නරක කර්මය තමන් සසර විපාක හැටියට අරගෙන යන පිරිසක්. කම්මස්ස කෝමී කම්ම දායාදෝ කම්ම යෝනී කම්ම බන්ධූ කම පටිසරණෝ යම් කම්මං කරිස්සාමි කල්්‍යයානංවා පාපකංවා තස්ස දායාද. තමන් යම් කර්මයක් කරොත් යහපත් ඒක යහපත් විපාක තමන්ට ලැබෙනවා. තමන් යම් කර්මයක් කරොත් අයහපත් ඒ අයහපත් විපාක ලැබෙන්නේ තමන්ටමයි. මෙන්න මේ ස්වභාවේ තේරුම් ගත්ත කෙනා මධ්‍යස්ථ උපේක්ෂා සහිත හිතක් ඇති කරගන්න. කෙනෙක් දුකකට පත්වෙලා ඉන්නකොට හිතට දුකක් ඇති වුණත් අනේ පව් කියලා හිතුනත් හිතනවා ඒ අයි සසරි වපුරපු දේවල් මං මොනුවනං කරන්නද කියලා කර්මය ගැන හිතල හිත මධ්‍යස්ථ කරගන්න. කෙනෙක්ගේ දියුණුව දැකළ සතුටු වෙනවා. ඒ සතුටු වෙලා හිතනවා එයා සසරි බොහෝ පින් කරපු කෙනෙ දන්දීපු කෙනෙ. ඒ පිනේ විපාකයි ඒ අයත් ඒ බුක්ති විදින්නේ. අනි අනිත් මිනිස්සුන්ටත් අනිත් අයටත් මේ ලෝක හැම මනුස්්‍යයාට මේ වැනි පින්දහම් කරන්න සිතුවිලි පහළවේවා කියලා හිත උපේක්ෂාවක ඇති කරගන්න. එතකොට මේ විදිහට උපේක්ඛාව කියලා කියන්නේ මධ්‍යස්ථ ස්වභාව කර්මය ගැන හිතලා කර්ම පල ගැන සිහි කරලා හිත මධ්‍යස්ථ ස්වභාවයකට පත් කරගන්න. මෙන්න මේවා ජීවිතයට ඉතාම වැදගත් පිනාතර අග්‍රම පිනක් රැස්වෙන භාවනාව. පිංහතුරි බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නනවා. ඔබට මේ උපමාවෙන් තේරුම් ගන්න පුළුවන් මේ මෛත්‍රී භාවනාව කොච්චර වැදගත්ද කියලා. අපි කවුරුත් දන් දෙන්න කැමති. බුදුරජාණන් වහන්සේ වදාලා අපි කවුරුත් දන්නවා දානය කියන විශාල පින. උන්වහන්සේගේ උපමාව විස්තර කරනවා ගංගානං ගඟ. එහා කෙලවරේ ඉදම් මෙහා කෙලවරටම ගං ඉවුර දිගේ දන් සැලක් දාන දිග දන් සැලක්. අඩබෙර ගගහ දුගී මගේ යාචකයන්ට දන් සැල් දෙනවා. විශාල පිනක්නේ එක මනුස්සේගේ කුසගින්න නිවන්න පුළුවන්න. කොච්චර පිනක්ද ඔබ දක්කිනාවි බංග සූත්‍රය හල ඇති. දුගී මගේ යාචකයන් කෝටි ගානකට දන් දෙනවා ගගේ එහා කෙලවර ඉදම් මෙහා කෙලවරට දන් සැල්දාලා. මේක උපමාවක් ප්‍රායෝගිකෝ කරන්න ලේසි දෙයක් නෙමේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා මේ වගේ දන්දීලා විශාල පිනක් කෙනෙක් රැස් කරනවාද. ඊටත් වඩා පිනක් රැස්වෙනවා. ඒ කෙනා බතක් කිදෙන තරම් වෙලාවක් මෛත්‍රී සිත මෛත්‍රී සමාධීන් වාසය කරනවන. මෛත්‍රිය වැඩෙනකොට හිත මෛත්‍රී භාවනාව තුළ එකඟ වෙනවා. එකට අපි ගෙන මෛත්‍රී ඒකාග්‍රතාවේ චිත්ත ඒකාග්‍රතාවේ සමාධිය කියලා. කෙනෙක් මෛත්‍රී භාවනාව වඩල හිත එක කරගත්තු. එයාට පැයි භාගයක් විතර විනාඩි 20ක් විතර බතක් ඉදන්න ලොකු වෙලාවක් යන්නේ අපි ගම් පැයි භාගයක් උපරින්. එවැනි කාලයක් එයාට පුළුවන්නම් මෛත්‍රී සිත පතුරුවන්න. එකඟ වෙච්ච සිතකි. අර ගඟ දිගේ එහා කෙලවරේ නම් මෙහා කෙලවරට දානි කන්දක් ගොඩ ගහල දන් දෙනවට වඩා විශාල පිනක් මෛත්‍රියෙන් රැස්වෙන. ඊළඟ උපමා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් අහස උසට දානි කන්දක් ගොඩ ගහල අපි නිකන් කතාවට කියන අහස උසට දානි කන්දක් කියලා නිකන් සාමාන්‍යෙන් හිතාගන්න ලොකු කන්දක් වගේ දානි ගොඩ ගහල දුගී මගේ යාචකයන්ට දම් දෙනවා. කෙනෙක් එහෙම දන්දීල යම් පිනක් රැස් කරගන්නවාද බුදුරජාණන් වහන්සේ වදාලා එල දෙනෙකුගේ කිරිදෝන තරං වෙලාව. කෙනෙක් මෛත්‍රී සිත වඩන. එයා රහස උසට දානි කන්දක් පූජ කරනවට වඩා පිනක් රැස් කරගන්න. එල දෙනෙගේ කිරිදුවන්න විනාඩි 15ක් 20ක් පැයි භාගයක්ම කියලා හිතන්. එවැනි කාලයක් කෙනෙකුට පුළුවන්නම් මෛත්‍රී සිත පතුරුවන්න මෛත්‍රී සමාධී වඩාගන්න. එයා කොච්චරනම් පිනක් ජීවිතය රැස් කරනවද. ඒ නිසා පිංහතුනේ
භාවනාව අතර පින අතර අග්‍රම පින තමයි මෛත්‍රිය. ඔබ ගිහි ශ්‍රාවකයන් හැටියට බොහෝ පිරිසක් ගිහි ජීවිතය ගත කරත් මේක ගිහිද පැවිදිද කියලනේ. හැමෝටම පින අවශ්‍යයි. විශේෂෙන් ගිහි ශ්‍රාවකය හැටියට ඔබේ ජීවිතය තුළ එදිනෙදා කොච්චර ප්‍රශ්න ගැටලු කරදර මානසික පීඩන අසහනය නින්ද යන්නේ නෑ. ප්‍රශ්නවලින් ඔළුවට වද දෙනවා. ඊළඟට හතුරෝ තරහකාරය මේ සියලු ප්‍රශ්නවලින් ඔළුව අවුල් වෙලා තියෙන වෙලාවේ. මේ ජීවිතයේ මෙලවම විශාල රැකවරණයක් ආරක්ෂාවක් ලබාගන්න. වැදගත්ම භාවනාව තමයි මෛත්‍රිය. පිංහතුනී මෙත්තානිසංස සූත්‍රයේ මෛත්‍රී වඩන කෙනාට ආනිසංස 11ක් පෙන්වා. එයින් 10ක් දිට්ට දම්ම වේදනය මේ ජීවිතයේම ලබන ආනිසංසතියෙන්. අපි බලමු මේ මෛත්‍රී භාවනාවක් හැටියට වඩන්නේ කොහොමද කියලා. පිංහතුනේ මෛත්‍රිය වඩනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා මෛත්‍රී කාය කර්ම, මෛත්‍රී වචී කර්ම, මෛත්‍රී මනෝකර්ම. මතකතියාගන්න සිත කය වචනය කියන තුන්දොරයි අපි සංවර කරගන්න. මෙතනින් තමයි සියලු අකුසල් රැස් වෙන්නේ. සිත කය වචනය තුන්දොර සංවර කරගෙන. කෙනෙකුට කය වචනය සංවර කරගන්න පුළුවන්. අපි ඒකට තවත් කියනවා සීලේ. හැබැයි මේ සීලේ තියෙන්නේ මෛත්‍රිය තුළමයි. මෛත්‍රී සහගත හිතක් තුළමයි සීලේ පවතින්නේ. දැම් බලන්න ඔබ හිතනවා මං ප්‍රාණඝාතයෙන් වලකින. මෛත්‍රියක් නැත්නම් ප්‍රාණඝාතය වලකින්න පුළුවන්ද. මෛත්‍රී සහගත හිතක් අවශ්‍යයි. එයා තමා උපමා කරගෙන හිතන බුදු හාන්දුරු පෙන්නු අත්තානං උපමංකත්ව. තමා උපමා කරගෙන හිතන්. හැම සත්වයෙක්ම සබ්බේ භායන්ති මච්චුන හැම සත්වයෙක්ම මරණයට බයයි. ජීවත් එන්න කැමති සැප කැමති මරණයට අකමැති දුකට අකමැති. ඒක තමයි සත් කෙලෙස් සහිත සෑම කෙනෙක්ගේම ස්වභාවය. පුංචි සතෙක් වේවා කුරා කූඹියෙක් වේවා ඒ ජීවිතයට ඇලුම් කරනවා. ඒ නිසා මම කවමදාවත් මදුරුවෙක්කත් කූම්බියෙක්කත් පුංචි කියන සතෙක්කත් මගේ කයමුල් කරගෙන කාගෙවත් ජීවිතයකට හානියක් නම්මං කරන්නේ නෑ. මං ප්‍රාණඝාතයෙන් වලකිනවා කියල දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න. අන්න එහෙම අධිෂ්ඨානයක් ඇති කරගත්ත කෙනා ප්‍රාණඝාතයෙන් වලකිනු. එහෙම නම් මෛත්‍රියමයි එතන අවශ්‍ය වෙන්න. සතෙකුට හිංසා කිරීමෙන් වලකින්න තමා උපමා කරගෙනයි හිතන්න. ඊළඟට කෙනෙක් හොරකමෙන් වලකිනවා. බලන්න එතනත් මෛත්‍රිය අවශ්‍ය නැද්ද කියලා. එයා හිතනවා මගේ දෙයක් කවුරු හරි හොරකං කරු. මං ආස කරන දෙයක්. මට වටිනා කියන දෙයක් කවුරු හරි හොරෙන් ගත්තොත් මට කොච්චර දුකක් ඇති වෙනවාද. ඔබ බලන්න මිනිස්සු හොරකං කරාට පස්සේ. තමන්ගේ දේපලක් කවුරු හරි අපිටම ගෙදරකට හොරු පැනලා. ඒ ගෙදර වටිනා කියන අත්තරම් බඩු සල්ලි අරගෙන ගියාට පස්සේ ඒ ගෙදර මිනිස්සු අඩන හැටි වැලපෙන හැටි ඔබ දැකළ ඇති. සමහරු බිම හැපෙන ඔළුවට ගහන මුන්ට නම් හොදක් වෙන්න එපා සාප වෙනවා කියකින් මිනිස්සු කොච්චර සාප කරනවද. අඩනවා අනේ අපිට කියලා තිබ්බෙ මෙච්චරයි දුක් අපේ දේවල් හොරාගත්තා කියලා කොච්චර මිනිස්සු දුක්කෙනවද. එහෙම නම් කෙනෙක්ගේ දෙයක් නැතිවුණහම මේ මිනිස්සු කොච්චර දුකට පත්වෙනවාද. මගේ දෙයක් නැතිවුණොත් මටත් ඒ වගේ දුකක් ඇතිවෙන. එහෙම හිතලා එයා දැඩි අධිෂ්ඨානයකට එනවා මම කවදාවත් අනුන්ගේ දෙයක් නොදුන් දෙයක් සොර සිතකින් නම් ගන්නේ නෑ. බලන්න එතන තියෙන මෛත්‍රියමයි. ඊළඟට වැරදි කාම සේවනින් වලකිනවා මෛත්‍රියමයි අවශ්‍ය. කෙලෙස් තුළ රාගේ ඇතිවෙන්න පුළුවන්. හැබැයි එයා හිතනවා මම කොයිම වෙලාවකවත්. මගේ ක්‍රියාව තුළින් මං රාග සහිත ක්‍රියාවකයි දෙන්නේ. අනුන් සතු දෙයක් බුදු හාදුරයක පෙන්න්නනවා මේ රාගේ ගැන පෙන්නනකොට එක්කො තමන්ගේ මව් විසින් රකින දියනිය පියා විසින් රකින්න දියනිය එක්කො සාමියෙක් විසින් ආරක්ෂා කරන කෙනෙ එක්කො තමන්ගේ වැඩිහිටියන් නෑදෑයෙක් ඥාතියෙක් රකින කෙනෙ එහෙම නැත්නම් තමන් හරි සීලේක පිහිටල තමන් රැකෙන කෙනෙ. එතකොට එවැනි කෙනෙක් එක්ක තමන් වැරදි ජීවිතයක් ගතකරුත් වැරදි කාමසේවනය යෙදුණොත්. බුදු හාදුරු පෙන්න්න තමා උපමා කරගෙන හිතන්න. ඔබ කැමතිද ඔබ විවාහ වෙලා ඉන්නවන. එක් ඔබ පියෙක් නං ඔබ කැමතිද ඔබේ දුව ඔබේ බිරිද
එක්ක ඔබේ අම්ම වෙන්න පුළුවන්. තව කෙනෙක් තමන්ගේ පවුලේ කෙනෙක් කෙලෙසලා යනවට ඒ අයගේ ජීවිත විනාශ කරනවට ඔබ කැමතිද? කවුරුත් කැමති නැහැ. මිනිස්සෙකුට මොන තරම් ඔබ හිතන්න ආදරෙන් ජීවත් වෙන යුවලා තමන්ගේ බිරිඳට කවුරු හරි කරදරයක් කරා කියලා දැනගත්තොත් ඒ මිනිහයාට මොන තරම් දුකක් ඇති වෙනවද? තමන්ගේ දරුවෙකුට, තමන්ගේ සහෝදරයෙකුට, සහෝදරියෙකුට එවැනි විපතක් සිද්ධ වුණා කියලා දැනගත්තොත් ඒ පුද්ගලයා මොන තරම් දුකකට පත් වෙනවද? අන්න ඒ වගේ තමා උපමා කරගෙන හිතලා මෛත්‍රියෙන් හිතනවා. ඒකයි බුදුහාමුදුරුවෝ පෙන්වුවේ කෙනෙක් දැක්කාම හිතන අනේ මගේ අම්මා වගේ, මේ මගේ දරුවෙක් වගේ, මේ මගේ සහෝදරියක් වගේ කියලා. තමන්ගේම අම්මා සහෝදරියක් දුවෙක් නොවුනත් කෙනෙක් දිහා ඒ විදිහට බලන්න පුරුදු වෙන්න. අන්න එහෙම මෛත්‍රී සහගත හිතක් ඇති කෙනා කවමදාවත් වැරදි කාමසේවනයේ දෙන්නේ. තව කෙනෙකුට දුකක් පීඩාවක් ඇති වෙන විදිහේ ජීවිතයක් ගත කරන්නේ. එයා මෛත්‍රියෙන්ම තමන්ගේ රාගය යටපත් කරගෙන සීලය ආරක්ෂා කරගන්න. ඊළඟට වචනය තුලින් බලන්න මෛත්‍රියක් නැති වුණාට පස්සේ මිනිස්සු පිහියෙන් අනිනවා වගේ නොමර මරන්න පුළුවන් වචනවලින්. සමහර වචන තියෙනවා, සමහරු කියනවා මාව මැරුවනම් හොඳයි කියන ඊට වඩා. එතකොට ඒ වගේ සමහර වචන, පරුස වචන, හිස් වචන, සමහර හින් පාස් කරන ඒවා මිනිස්සු කේලම්, බොරු, මිනිස්සු අමාරුවේ දාන ඒවා, රවට්ටන ඒවා. එතකොට එයා මෛත්‍රී සහගත නම් එයා හිතනවා මගේ වචනය තුලින් කිසිවෙකුට හිංසාවක් නොවේවා. කවුරුවත් මං රවට්ටන්නේ නෑ, කවුරුවත් ගිනි තියන්නේ නෑ, අනුන්ගේ පවුල් අවුලවන්නේ මගේ වචන වලින් කේලම් කියලා. කාගේවත් හිතක් රිදෙන වචනයක් මං කතා කරන්නේ. කවුරු හරි මට බැන්නොත්, මාව මුලා කරොත්, මට බොරුවක් කියලා මාව රැවට්ටුවොත් මට කොච්චර දුකක් අසරණකමක් ඇති වෙනවද? ඒ නිසා මම කවදාවත් අන් අයව වචනෙන් අසරණ නොකළ යුතුයි කියලා අන්න එයා මෛත්‍රී සහගත කෙනාමයි බොරුවෙන් වලකින්නේ, කේලමෙන් වලකින්නේ, පරුස වචන වලින් වලකින්නේ, හිස් වචන වලින් වලකින්නේ. එතකොට බලන්න සීලයක් රකින්න මෛත්‍රියක් අවශ්‍යමයි. ඒ විදිහට කය වචනය මෛත්‍රී සහගතව සංවර කර ගැනීමත් බුදුහාමුදුරුවෝ පෙන්වුවේ භාවනාවේම කොටසක්. ඒකට කියනවා මෛත්‍රී කාය කර්ම, මෛත්‍රී වචී කර්ම. මෛත්‍රී කාය කර්ම කය මුල් කරගෙන කිසිම සත්වයකුට මගේ කය නිසා හිංසාවක් නොවේවා කියලා මෛත්‍රී සහගතව මෛත්‍රිය පතුරවමින් කය රැකගන්නවා. මගේ වචනය තුලින් කිසිම සත්වයකුට හිංසාවක් නොවේවා. කිසිම කෙනෙකුට, සතෙකුටවත් මගේ වචනයක් නිසා දුකක්, පීඩාවක්, හිංසාවක් නොවේවා. එයා මෛත්‍රී සහගත සුභාසිත වචන කතා කරනවා. එතකොට මෛත්‍රී කාය කර්ම, වචී කර්ම ඇති කරගත්ත කෙනාට මෛත්‍රී මනෝ කර්ම වඩාගන්න හරි පහසුයි. මනෝ කර්මය තමයි භාවනාව. ඉඳගෙන, හිටගෙන, සක්මන් කරන ගමන්, නිදාගෙන ඉන්නේ ඔය හැම ඉරියව්වකම මෛත්‍රිය භාවනාවක් වශයෙන් වඩන්න පුළුවන්. අපිට භාවනා කියපු ගමන් මතක් වෙන්නේ එරමිනිය ගොතාගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන එහෙම වාඩි වෙලා, එහෙම නැත්නම් බද්ධ පරියන්කෙන් හරි අර්ධ පරියන්කෙන් හරි වාඩි වෙලා ඇස් පියාගෙන ඉඳගෙන කරන භාවනාවත භාවනා කියපු ගමන් ඔලුවට එන්නේ ඒක. ඒකත් භාවනාව තමයි. හැබැයි පිංගතුනේ කරණීයමිත්ත සූත්‍රය බුදුහාමුදුරුවෝ මෛත්‍රිය ගැන දීර්ඝ වශයෙන් විස්තර කරපු උතුම්ම දේශනා කරණීයමිත්ත සූත්‍රය. මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා තිට්ඨං චරන් නිසින්නෝවා සයානෝවා. ඉඳගෙන ඉන්නකොට, හිටගෙන ඉන්නකොට, ඇවිදිනකොට, වාඩි වෙලා ඉන්නකොට මේ සතර ඉරියව්වෙම සබ්බේ සත්තා භවන්තු සුඛිතත්වා, මේ සෑම සත්වයක්ම සුවපත් වේවා කියලා මෛත්‍රී වඩන්න. දිසා වශයෙන්, ප්‍රමාණ වශයෙන් අරගෙන මෛත්‍රී වඩන්න. අන්න භාවනා. මෛත්‍රී මනෝ කර්ම. මනසෙන් මෛත්‍රිය භාවනාවක් හැටියට පැතිරවීම. අපි බලමු භාවනාව, මෛත්‍රී භාවනාව ආරම්භ කරන්නේ කොහොමද කියලා. මේ දේශනාව ඔබට ඉතාම වැදගත්. නැවත නැවත අහන්න. මේ දේශනාවේ ක්‍රමයට ඔබ භාවනාව පටන් ගන්න. පියවරෙන් පියවර භාවනාව ආරම්භ කරන්න. ඔබටම මෙත්තානිසංස සූත්‍රයේ සඳහන් ආනිසංස ටික දවසක් යනකොට ඔබේ ජීවිතය තුළින්ම ඔබට අත්දකින්න පුළුවන්කම ලැබේ. පිංගතුනී භාවනාව පටන් ගන්නකොට මෛත්‍රී භාවනාවේදී
බුදුරජාණන් වහන්සේ ප්‍රධාන ක්‍රම දෙකක් අපිට පෙන්නලා දීලා තියෙනවා. එකක් තමයි අප්‍රමාණ චේතෝ විමුක්තිය. ප්‍රමාණ රහිතව මෛත්‍රී සිත පැතිරවීම. අප්‍රමාණ වශයෙන් ප්‍රමාණයක් නෑ. කරණීමිත සූත්‍ර බුදුහාන්දුරු පෙන්නනවා උද්දං අදෝච තිරියංච අසම්භාදං අවේරං අසපත්තා. උද්දං අදෝච තිරියංච උඩ යට තිරියංච කියන්නේ හාත් පස තියෙන දිසාව. උඩ දිසාව ගැන හිතන්න සීමාවක් නෑ. අනන්තෙට විහිදිලා යනවා. යට දිසාවත් එහෙමයි. අනන්තෙට විහිදිලා අපිට මෙතනයි කියල සීමා කරගන්න බෑ. හාත් පස දිසාවල් උතුරු දිසාව උතුරු අනු දිසාව නැගෙනහිර දිසාව නැගෙනහිර අනු දිසාව දකුණු දිසාව දකුණු අනු දිසාව බටහිර දිසාව බටහිර අනු දිසාව. එතකොට හාත් පස තියෙනවා දිසාවල් අටක් උඩ දිසාව යට දිසාවයි ගත්තහම 10යි. දස දිසාවට මෛත්‍රී වැඩීම. දස දිසා මෛත්‍රී භාවනාව කියලා අපි අහලා තියෙනවා. එහෙම මෛත්‍රී වඩනකොට ප්‍රමාණයක් කරන්න බෑ මොකද දිසාවක් අනන්තයට විහිදෙනවා. එතකොට යමෙකුට ඔන්න ඔය දිසාවල් අරමුණු කරගෙන මෛත්‍රී පතුරුවන්න පුළුවන්න. අපි බල මෛත්‍රී භාවනාව පටන් ගන්න කොහොමද. ඔබ ඉස්සල්ලා ඉඳගෙන භාවනා කරමු. පහසු ඉරියව්වකින් වාඩි සමහරලාට වාඩි වෙනකොටත් මතක තියාගන්න කෙනෙකුට කොන්ද හේතු කරන්න ඇතුව ඉන්න බැරිවෙන්න පුළුවන්. කොන්ද රිදෙනවා වෙන්න පුළුවන්. බිම ඉඳගෙන ඉන්න බැරිවෙන් කකුල් නමන්න බැරියි ඉන්න පුළා සමහරු ඉන්න ටිකක් එක්කු මහතයි කකුල් නමන්න බෑ කකුල් රිදෙනවා එක කකුලේ ඔපරේෂන් එකක් කරලා වැටිලා මොනොහරි අස්තිබිඳීමක් වෙලා එතකොට එහෙම කෙනෙක් දිහා බලලා මෙයාට භාවනා කරගන්නවත් බෑනි උන්න කියලා එහෙම හිතන්න එපා කවදාව. කෙනෙකුට බිම වාඩි වෙලා ඉන්න අමාරුනම් කායික අපහසුතාවයක් තියෙනවනම් පුංචි පුටුවක් බංකුවක් තමන්ට පහසු විදිහට ඉන්න පුළුවන් එක පොඩි මෙට්ටයක් කොට්ටයක් හරි ඒ විදිහට හදාගන්න භාවනා කරන්න සුදුසු ඉසල ආසනයක් හදාගන්න මොකද අපි ටික වෙලාවක් ඉන්න ඕන. අඩුම ගාන විනාඩි 15ක් 20ක් භාවනාව වැඩෙනකොට පැයි භාගයක් පැයක් වුණත් තමන්ට භාවනාව දිගට ඒ ඉරියව්වේ පවත්වන්න පුළුවන් වෙන්නවා. ඒ නිසා සමහරු ඉන්නවා ඉඳගෙන විනාඩිය දෙක යනකොට කොන්ද රිදෙනවා කකුල් රිදෙනවා දනිස් දිගාරයනවා කකුල හිරි වැටෙනවා කියනවා. එයාට ඊට පස්සේ භාවන අරමුණේ හිත බොහෝ වෙලාවක් පවත්තන්න වේ. ඒ නිසා ඉස්සල්ලාම වැදගත් අපිට පහසු ආසනයක් හදාගන්න එක භාවනාවට සුදුසු විදිහේ. තමන්ට ටික වෙලාව කඩුම ගාන පැයි භාගයක්ත් වාඩි වෙලා ඉන්න පුළුවන් ආසනයක් හදාගන්න. ඒ ආසනයක් හදාගෙන ඉස්සරලා භාවනාව පටන් ගනේදි තුනුරුවන් සිහි කරලා මේ භාවනාව අපිට කියල දුන්නේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ තමයි මේ භාවනාවෙන් ලෝකෙ පරතරටම ගිය මහා උත්තමයන් වහන්සේ. උන්වහන්සේ තමයි මෛත්‍රී කරුණා මුදිතා උපෙක්කා මේ විදිහට වඩන්න කියල ඒක ආනිසංස අපිට පෙන්නල දුන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සිහි කරලා ඒ බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා. උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට මගේ නමස්කාරය වේවා. මාර්ග පල්ලාබී ශ්‍රාවක සංඝයාට යම් තාක් මේ ලෝකයේ මාර්ග පල්ලාබීන් වැඩ සිටියද අග්‍රශ්‍රාවකයන් වහන්සේලා අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා මහා ශ්‍රාවකයන් වහන්සේලා ඒ සියලු මාර්ග පල්ලාබීන්ට මගේ නමස්කාරය වේවා කියලා තුනුරුවන්ට හිතෙන් වන්දනා කරලා තමන් මගේ මෙත් සිත මේ දස දිසාව පුරාම කිසිම බාධාවක් අවහිරයක් නැතුව අසම්බාධං අවේරං අසපත්තා. බාධාවක් අවහිරයක් දවේශහිතක් ගැටීමක් නැතුව මේ දස දිසාවටම මගේ මෙත් සිත පැතිරේවා කියල දැඩි අධිෂ්ඨානය ඔන්න භාවනාවට හිතයොමුකන ඒක තමයි භාවනාවට මුලින්ම කළ යුත්තේ. එතකොට ඒ විදියට තුනුරුවන් වන්දනා කළ තුනුරුවන් සිහි කරලා දැඩි අධිෂ්ඨානයක් ඇති කරගෙන මං ලෝක සත්වයාටම බාධාවක් නැතුව මෛත්‍රී සිත පතුරුවනවා කියෙන අධිෂ්ඨානය උම වාඩි වුණ. දැන් වාඩි වෙලා මෛත්‍රයේදී පළවෙනියටම කළ යුතු දේ තමයි තමා මතකතියාගන්න තමා උපමා කරගෙනයි.
අපි සීලේ ගැන කතා කරනකොට මෛත්‍රී කාය කර්ම වචී කර්ම කතා කරනකොට කතා කර අත්තානං උපමංකත්වා. තමා උපමා කරගෙනයි මේ මෛත්‍රිය වඩන්න. ඒ නිසා භාවනාවිදි පලවෙ ඔබ දිසාවසයෙන් භාවනා කරත් ප්‍රමාණ වසයෙන් මෛත්‍රී පැතිරෙව්වත් මෛත්‍රී භාවනාවිදි මුලින්ම භාවනා කරන්නේ තමන්ට. මෛත්‍රිය පතුරුවන්නේ තමන්ට. තමා තමාට මෛත්‍රී පතුරුවන්නේ යම්සේද. ඒ විදිහටම ලෝක අනික් සත්‍යයෝ ගැනත් ඒ හා සමාන හිතකින් මෛත්‍රී වඩන්න පුළුවන්න. අන්න ඔබ මෙස්සිතෙන් ලෝකයාටම අවංකෝ මෛත්‍රී පතුරුවන්න දක්ෂ කෙනෙ. ඉස්සල්ලා මෛත්‍රී භාවනාව වඩනකොට අපේ හිත අරමුණේ තියාගන්න පහසුම දෙයක් තමයි ඉරියව්ව සිහි කරන එක. භාවනා කරද්දී එහෙම ඉරියව්ව සකස් කරගත්තට පස්සේ ඊළඟට ඔබ ඉස්සල්ලාම තමන්ට තමයි මෛත්‍රී වඩන්න. මේ ලෝකෙ අපි කාටත් වඩා අපි සාමාන්‍යෙන් අනිත් හැමෝටම වඩා තමන්ට තමයි කැමති. ඔබ හොඳට බලන්න තමන්ගේ දියුණුව ගැන තමන්ගේ සැපේ ගැන තමන්ගේ යහපත ගැන කොච්චර හිතනවාද කියලා. ඒ නිසා ඉස්සල්ලා මෛත්‍රී වඩන්නේ තමන්ට. එහෙම තමන්ට මෛත්‍රී වඩන කෙනා තමයි අනෙක් සත්වයන් ගැනත් තමන්ට මෛත්‍රී වඩනවා වගේම මේ ලෝක අනෙක් සත්‍යයොත් ඒ විදිහටම නිදුක්කේවා නිරෝගිවේවා සුවපත්තේවා කියල හිතන්න. ඔන්න ඔබ මේ විදිහට මතක තියාගෙන දැන් ඉස්සල්ලා භාවනායිරියාවෙන් වාඩි වෙලා ඉස්සල්ලාම මේ භාවනාව කරනකොට අපේ හිත විසිරෙන එක වලක්ව ගන්න. හිත අරමුණ ඔස්සේ දුවන එක නවත්ත ගන්න ප්‍රධාන වසයෙන් වැදගත් ඉරියව්ව මෙනෙහි කිරීම. ඉරියව්ව කියන ඔබේ හිස්මුදුනේ දම් පාදාන්තය දක්වා පොඩි වෙලාවක් සිහි කරනවා. මේක මේ භාවනාවට අමතර දෙයක් නෙමේ. මේකත් භාවනාවම කොටසක්. අපි හිස්මුතුනේ දම් බලනවා. ඔබ මේ විදියට හිතන් දැන් ඔබ භාවනා කරන ඉරියව්වෙන් වාඩි වෙලා හිතනවා. හිත යොමු කරනවා හිස්මුතුනට. ඊළඟට නලල ඇහි පැඹ ඇස් දෙක නාසය තොල් පෙති නිකට බෙල්ල මෙහෙම මුහුණට හොඳට හිතයොමු කරනවා. ඊට පස්සේ හිතයොමු කරනවා උරහිසට වං උරහිසට ඇමිනිලා වං අත දිගේ හිත අරගෙනයම්. ඔබට හිතෙන් මෙනෙහි කරන්න පුළුවන් ඉරියව්. වං අතේ වැලමිට වං අතේ මැනික් කටුව වං අතේ අල්ල ඇගිල්ලෙන් ඇගිල්ල සීකරනවා මහපොට ඇගිල්ල දබර ඇගිල්ල මැදැගිල්ල මෘදු ඇගිල්ල සුලැගිල්ල ඇගිලි කෙලවරේ තියෙනවා නියපොතු. දැන් ආපව් හිත හිමීට අරගෙනනවා වං උරහිස දක්වා. දැන් හිතයොමු කරනවා දකුණු උරහිසට. ඒ දකුණු උරහිසේ දකුණු අත්ත තියෙනවා උරහිසට ඇමනිලා. දැන් කලින් වගේම හිතාරගෙන යනවා දකුණු අතේ වැලමිට මැනික් කටුව අල්ල ඇගිල්ලෙන් ඇගිල්ල සේකන මහපොට ඇගිල්ල දබර ඇගිල්ල මැදැගිල්ල මෘදු ඇගිල්ල සුලැගිල්ල. ඒ ඇගිලි කෙලවරේ තියෙනවා නියපොතු. මෙන්න මේ විදිහට හොඳට ඉරියවෝ සීළඟට පපුුව ඉන වං කකුල දිගේ වං යටිපතුල දක්වා සිහි කරන. වං කකුලේ කලවා දනිස්ස කෙන්ඩ විලුඹ පිටිපතුල යටිපතුල පාඇගිලි. දකුණු කකුලත් ඒ වගේම. දකුණු කකුලේ කලවා දනිස්ස කෙන්ඩ විලුඹ පිටිපතුල යටිපතුල පාඇගිලි. අපි කේසාන්තය ඉදම් පාදාන්තය දක්වාම මේ විදියට හිස්මුදුන ඉදම් යටිපතුල දක්වා හොඳට ඉරියව් ඔස්සේ හිතාරගෙන යන. මතකතියාගන මේක සතර සතිපට්ඨානේ කායානු පස්සනාවට අයිති ඉරියාපත භාවනාවට අයිති කොටසක් ඉරියව් සේකිරේ. නැතුව භාවනාවෙන් පිට දෙයක් කරනවා නෙමේමේ. ඒ තුළ වෙන්නේ හිත කය තුළ තැම්පත්වෙනවා. හිත අරමුණෝසේ දුවන එක ටිකක් අඩුවෙනවා. අපිට භාවනා නිමිත්තට හිත ගන්න ලේසි. ඔය විදිහට ඔබට පුළුවන්නන් හිස්මුතුනේ නම් පාදාන්තය දක්වා
පාදාන්තේ ඉඳන් කේසාන්තේ දක්වා ටික වෙලාවක් විනාඩි 5ක් කියලා හිතන්න. ඒ උපරිම ඇති. හොඳට ඉරියව්ව සිහි කරනකොට ඔබටම තේරෙයි ඔබේ හිත ඔබේ ඉරියව්ව තුළ තැම්පත් වෙනවා. එහෙම තැම්පත් වුණාට පස්සේ දැන් හිත යොමු කරනවා හොඳට තමන්ට. දැන් තමන් දිහා බලාගෙන ඉන්නවා හිතේ. දැන් හිස් මුදුනේ ඉඳන් පාදාන්තේ දක්වාම තමන්ව සිහි කරා. තමන්ගේ හිස් මුදුනේ ඉඳන් පාදාන්තේ දක්වා තමන් දිහා හිතෙන් බලාගෙන සිහි කරනවා මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා. වෛර නැත්තෙක් වෙම්මා, තරහා නැත්තෙක් වෙම්මා, දුක් පීඩා නැත්තෙක් වෙම්මා, ඉරිසියා නැත්තෙක් වෙම්මා, සුවපත් වෙම්මා. නැවත නැවතත් හිතනවා. දැන් හිතෙන් තමන් දිහා බලාගෙන තමන්ටයි මේ මෛත්‍රී වඩන්න. කිහිප වතාවක්ම හිතනවා හිස් මුදුනේ ඉඳන් පාදාන්තේ දක්වාම තමන්ව මෙනෙහි කරමින් හිතනවා මම නිදුක් වෙම්මා, නිරෝගී කෙනෙක් වෙම්මා, සුවපත් වෙම්මා. වෛර නැත්තෝ වෙම්මා, තරහ නැත්තෙක් වෙම්මා, ඉරිසියා නැත්තෙක් වෙම්මා, දුක් පීඩා නැත්තෙක් වෙම්මා, සුවසේ ජීවත් වෙම්මා, සුවපත් වෙම්මා, සුවපත් වෙම්මා, සුවපත් වෙම්මා. හොඳට තමන්ට මෛත්‍රී වඩනවා. අන්න එහෙම හොඳට මෛත්‍රී වඩලා තමන් ගැන හොඳටම මෛත්‍රී වඩලා තමයි අන්න දැම් දිසාවසයෙන් භාවනා කරන කෙනා හිත යොමු කරනවා උතුරු දිසාවට. මතක තියාගන්න උතුරු දිසාවට. දැන් සමහර ඉන්නවා මේ භාවනාව හෝ යමක් කියනකොට හිත දුවන්නේ පැටලෙන තැන්වලමයි. එතකොට යාට එක පාට හිතෙන්ට පුළුවන් උතුරු දිසාව කොහොමද හරියටම හොයාගන්නේ. මාලිමාවක් නෑනෙ කියල මේක මේ මාලිමාවෙන් බලල කරන භාවනාවක් නෙමේ. ඔබ ඉඳගෙන ඉන්න ඉරියව්ව එක්ක ඔබ හිතන ඔබේ ඉදිරි පස දිසාව උතුරු දිසාව කියල හිතෙන් අරමුණු කරන. එහෙම අරමුණු කරගෙන එයා හිතනවා මේ ඉදිරි පස තියෙන දිසාව උතුරු දිසාව අනන්තයට විහිදෙනවා. දැන් ඔන්න හිතෙන් වර්ග කර කර බලන හැටි. අනන්තයට මේ උතුරු දිසාව විහිදෙනවා. උතුරු දිසාව යම්තාක් සත්වයන් ඇද අනන්තවත් සත්වයන් ඇති. අහසේ පොළොවේ ජලයේ ජීවත්වෙන සත්වයන්. පා ඇති පා නැති සත්වයන්. අපා දෙපා සිව්පා බොහෝ පා ඇති සත්වයන්. උතුරු දිසාව අරමුණු කරගත් සෑම සත්වයෙක්ම සුවපත්තේවා සුවපත්තේවා කියලා ඉස්සල්ලා සත්‍යයන් හිතෙන් අරමුණු කරනවා දිසාව අරමුණු කරනවා. ඒ සත්‍යයන් වර්ග වසයෙන් හිතෙන් හිතට මෙනෙහි කර කර බෙදාගන්න. එහෙම බෙදාගෙන හිතෙන් මෛත්‍රිය පතුරෝනා මම වගේම මේ උතුරු දිසාව ඉන්න සෑම සත්‍යයෙක්ම නිදුක්වෙත්වා, නිරෝගිවෙත්වා, සුවපත්වෙත්වා, වෛර නැත්තෝ වෙත්වා, තරහා නැත්තෝ වෙත්වා, ඉරිසියා නැත්තෝ වෙත්වා, දුක්පීඩා නැත්තෝ වෙත්වා, සුවපත්වෙත්වා, සුවපත්වෙත්වා, සුවපත්වෙත්වා කියලා මෛත්‍රී කරන. නැවත නැවත 4-5 වතාවක් 10 වතාවක් හරි උතුරු දිසාවම අරමුණු කරගෙන හොඳට මෛත්‍රී වඩන. දැන් හිත යොමු කරනවා උතුරු අනු දිසාවට. ඒ දිසාව ගැන තරවිදිහටම හිතනවා මේ උතුරු අනු දිසාවත් අනන්තයට විහිදිලා යන. කොයි තරන් සත්වයන් මේ දිසාව ඇත්තුළේ ජීවත්තේ හැම සත්වයෙක්ම ජීවත්වෙන්න කැමති මරණයට අකමැති. සැප කැමති දුකට අකමැති. මේ උතුරු අනු දිසාව ඇසුරු කරගත් සෑම සත්වයෙක්ම අහසේ සිටින පොළොවේ සිටින ජලයේ සිටින ඇසට පෙනෙන නොපෙනෙන දුර ළඟ මේ සෑම සත්වයෙක්ම සුවපත්වෙත්වා සුවපත්වෙත්වා කියලා තමන්ට මෛත්‍රී වඩපු විදිහටම මේ උතුරු අනු දිසාව ඉන්න සෑම සත්වයෙක්මත් නිදුක්වෙත්වා, නිරෝගිවෙත්වා, සුවපත්වෙත්වා, වෛර නැත්තෝ වෙත්වා, තරහා නැත්තෝ වෙත්වා, ඉරිසියා නැත්තෝ වෙත්වා,
දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත්වෙත්වා සුවපත්වෙත්ත හොඳට මෛත්‍රී වඩන. ඊට පස්සේ නැගෙනහිර දිසාව නැගෙනහිර අනු දිසාව දකුණු දිසාව දකුණු අනු දිසාව බටහිර දිසාව බටහිර අනු දිසා උඩ දිසාව යට දිසා ඔය දස දිසාවට මොයි විදිහට මෛත්‍රී වඩන. එහෙම මෛත්‍රී වඩනකොට ඔබ හිතෙන් වර්ග කර කර මෛත්‍රිය පතුරුවනු. කරණයමිත්ත සූත්‍රයේ තියෙනවා සත්‍යයන් ගැන හොඳ වර්ගී කරණය. කරණයමිත්ත සූත්‍රය ඔබට කටපාඩන් ඇති. ඔබ කරණයමිත්ත සූත්‍ර පෙරලල බලන්න ඒ දේශනාව තේරුම හොඳට කියෝලා තේරුම් ගන්න. දීගාවා දීර්ඝ ශරීර ඇති සත්වය මහන්තාවා මහත ශරීර ඇති සත්වයන් මජ්ජිමාවා මධ්‍යම් ප්‍රමාණ ශරීර ඇති සත්වයන් රස්ස කුඩා සත්වයන් අනුක තූලාව අනුක කියන්නේ ඇහැට නොපෙනෙන තරම් සියුම් සත්‍යය තූලාවා කියන වටකරු හැඩෙන් යුත්ත සත්‍යය. දැම් බලන්න ඔය වර්ගී කරනේ අපි ඇහැට පෙනෙන වගේම නොපෙනෙන සත්‍යයන්ටත් ඉතාම සියුම් සත්‍යයෝ ඉන්න. ඒ සියලු සත්‍යයන්ටම මෛත්‍රී සිත පතුරුවන. දිට්ඨාවායේ වද්දිට්ටා දැකල තියෙන සත්තු වගේම ජීවිතයට නොදැකපු සත්තු ඉන්න. සබ්බේ සත්තා බවන්තු සුකි තත්වා. ඒ සෑම සත්වයෙක්ම සුවපත්වේවා කියල මෛත්‍රී සිත වඩන. ඔය විදිහට සත්වයන් වර්ග කරගන්න. ඒම නැත්තං අපා දෙපා සිව්පා බොහෝ පා ඇති සත්වයන්. අහසේ සිටින පොළොවේ සිටින ජලයේ සිටින. ඇසට පෙනෙන නොපෙනෙන. තවත් ධර්මය තියෙන විග්‍රහයක් තියෙනවා. හීන ප්‍රනීත දුර ළඟ දුර සිටින සත්වයන් ළඟ සිටින සත්වයන් හීනයයි සම්මත ඒක සම්මුතියත් එක්කෙන් ප්‍රනීතයයි සම්මත ලෝකවල ඉපදිච්ච සත්‍යයන් දෙව්ලෝ බඹුල ඉපදිච්චාය පවා. පහත් තිරිසම් ප්‍රේතාදී ලෝකොල ඉපදිච්ච ලෝකවල ඉන්න සත්‍යයන් පවා. දුර ඉන්න අයි ළඟ ඉන්න අයි. ඊළඟට ගොරෝසු ශරීර ඇති අය. අපි වගේ කබලින් කාර ආහාරවලින් පෝෂණය වන ගොරෝසු ශරීර ඇති සත්වය. දෙවියම් බ්‍රහ්මයන් සමහර අමනුස්ස කොටස් වගේ සියුම් ශරීර ඇති සත්වයන්. එතකොට මේ වගේ ගොරෝසු සියුම් ඊන ප්‍රනීත දුර ළඟ තමා තමාගෙන් බාහිර මේ සියලුම විදිහට සත්වයන් හිතෙන් වර්ග කර කර දස දිසාවිම ඉන්න සෑම සත්‍යයෙක් මරමුණු කරමින් මෛත්‍රිය වඩන. ඔය විදියට මෛත්‍රී භාවනාව ඔබ අඩ්ඩුම ගාන විනාඩි 25ක් පැය භාගයක් උපරිමතියාගන්න. පැය භාගයක් මෛත්‍රී භාවනාව වඩන්න පුළුවන්න. ඔබ සිහි කරන්න මේ දේශනාව ආරම්භෙදි මං ඔබට කියල දුන්නා බුදුරජාණන් වහන්සේ මෛත්‍රී ආනිසංස ගැන පෙන්නපු දේශනාව. අහස උසට දානෙ කන්දක් හදල පූජ කරනවට වඩා දානි දෙනෙක විශාල පිනක්. ඊට වඩා විශාල පිනක් තමයි මෛත්‍රී සිත බතක් ඉදෙන තරම් වෙලාවක් මෛත්‍රී සිතෙන් ඒකාග්‍රතාවයක් ඇති කරන්න පුළුවන්න. ගංගාන ගගේ එහා කෙලවරේ නම් මෙහා කෙලවට දානෙ කන්දක් ගොඩ ගහලා දන් දෙනවට වඩා. බතක් ඉදෙන තරම් වෙලාවක් මෛත්‍රී සමාධිය වඩන්න පුළුවන්න. විශාල් පිනක් ජීවිතය රැස්සෙනවා. පිනාතර අග්‍රම පින මෛත්‍රය. පිංහතුනී පටන් ගන්න. දවස ගානි ටික ටික පුරුදු කරන්න. මේ විදියට මෛත්‍රී භාවනාව කරන දැන් ඔය කියපු භාවනා ඔය කියලදීපු ප්‍රමේට කියන්නේ අප්‍රමාණ චේතෝ විමුක්තිය. ප්‍රමාණ රහිතවයි ඔබ දිසා වසේ මෛත්‍රී භාවනාව පුරුදු කරේ. තවත් ක්‍රමයක් බුදු හාමුදුරු පෙන්නවා. නික තියෙන අංගුත්තර නිකා මජ්ජිම නිකාය අනුරුද්ධ සූත්‍රය. ප්‍රමාණ වසයෙන් ප්‍රමාණයක් අරගෙනේ ප්‍රමාණය විශාල කර කර මෛත්‍රී පතුරුවන. ඒකට කෙනා මහග්ගත චේතෝ විමුක්තිය. මේ මහග්ගත චේතෝ විමුක්ති අපි බලමු මේ භාවනාව කොහොමද වඩන්නේ. ඒත් අර වගේම ඔබ පහසු ඉරියව්වකින් වාඩි වුණා. දැන් ඔබ මතකයි භාවනා කරන්න වාඩි වුණාට පස්සේ අඩුම ගාන ටික වෙලාවක් භාවනා ඉරියව්ව හිත පිහිටවාගෙන ඉන්න සුදුසු ආසනයක ඉරියව්වක ඔබ භාවනාවට වාඩි වෙනවා. එහෙම වාඩි වෙලා ඔබට මං කෙටි ක්‍රමයක් කියල දුන්නා. හිත ඉරියව්ව තුළ පවත්ත ගන එකත් ඉරියාපත භාවනාවට මයිති කොටසක්.
හිස්මුදුනේ දම් පාදාන්තය දක්වාත් පාදාන්තයේ දම් කේසාන්තය දක්වාත් ඉරියව් ඔස්සේ හොඳට හිතාරගෙන යනවා. හොඳට කොටසෙන් කොටස ශරීරයේ ඉරියව් ඔස්සේ හිතාරගෙන ගිහිල්ලත් තමන්ට හිතියොමු කරගන්න. හොඳට බලනවා හිස් මුදුනේ දම් පාදාන්ති දක්වාම මම කියලා තමන්ව හිතෙන් අරමුණු කරනවා. ඉස්සල්ලා තමන්ට මෛත්‍රී වඩනවා. මම නිදුක්වෙම්වා නිරෝගිවෙම්වා සූපත්තෙම්වා. වෛර නැත්තෙක්වෙම්වා තරහ නැත්තෙක්වෙම්වා. ඉරිසියා නැත්තෙක්වෙම්වා දුක්පීඩා නැත්තෙක්වෙම්වා සුවපත්තෙම්වා සුවසේ ජීවත්තෙම්වා. හොඳට තමන්ට මෛත්‍රී වඩනවා. එහෙම මෛත්‍රී වඩලා මහංගත ක්‍රමයට භාවනා වඩනකොට සීමාවක් ගන්නවා. සීමාවක් හිතනවා මගේ නිවසේ ඉන්න සියලූම දෙනා. අන්න නිවස සීමා කළ තියෙන. ඔබ හිතන්න ඔබ ඉන්න ගෙදර ඔබ ගෙදර ඉන්න සියලු දෙන අරමුණු කරන. ගෙයි 4 කොනක් තියෙනවා. ඒ ගෙයි සීමාව තුළ මිනිස්සු විතරක් නෙමේ. කොච්චර ගේ ඇතුළු සත්තු ඇද. ඇහැට පෙනෙන නොපෙනෙන මේ සීමාව තුළ ඉන්න සෑම දෙනෙක් මම වගේම නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා. වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා දුක්පීඩා නැත්තෝ වෙත්වා සුවපත්වෙත්වා. හොඳට නැවත නැවත සිහි කළ මෛත්‍රී වඩන. ඊට පස්සේ සීමාව ටිකක් විශාල කරනවා. සීමාව විශාල කරන්නකොට හිතනවා මගේ ඉඩමේ ඉන්න සෑම සත්වයෙක්ම දැන් නිවසට වඩා ඉඩමෙත් 4 කොනක් තියෙනවා. එතකොට ඒ සීමාව තුළ හිතනවා වත්තේ ඉඩමේ අහසේ පොළොවේ ජලයේ ඔය සීමාව තුළ හැබැයි. තමන්ගේ ඉඩම සීමාව ඇසුරු කරගෙන සීමාව තුළ ඉන්න සෑම සත්වයෙක්ම. නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සූපත්වෙත්වා. වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා දුක්පීඩා නැත්තෝ වෙත්වා සුවපත්වෙත්වා කියලාන්න ඒ සියලු දෙනාම අරමුණු කරලා මෛත්‍රී වඩනු. එහෙම මෛත්‍රී කරලා දැන් සීමාව තවටිකක් විශාල කරනවා. මේ ගමේම ජීවත්වෙන සෑම දෙනෙක්ම. අන්න තමන්ගේ නිවස තමන්ගේ ඉඩම වගේම තමන්ගේ ගමේඉන්න සියලු දෙනාටම එක හා සමාන අවෛරී හිතකින් ඒගැන මෛත්‍රිය හරියට වැඩෙනකොට පුද්ගල බේදයක් හොයන්නෑ. සමහරලාවට කෙනෙක් මතක් කෙනෙකොට හිතෙන්න්න දැන් හිතේ ස්වභාව මේ දවේශ සහිත කෙලෙස් සහිත හිත මෛත්‍රිය පතුරෝනකොට තරහකාරය මතක් එන්න පුළුවන් ඌට ඕන්නෑ. ඔවුන් අපිට කරදර කරා මුං අපිට මෙහෙම කියලා තියෙනවා. ඒ මිනිස්සු සුවපත්තේ නොනෑ උන් ඇරෙන් අනිත් අයි සුවපත්තේවා කියලා හිතෙන්න්න පුළුවන්. ඒක තමයි හිතේ තියෙන පහස් ස්වභාවය. සැබෑ ලෙස මෛත්‍රී පතුරන කෙනා අසම්බාධං අවේරං අසපත්ත. ඒ මෛත්‍රිය කිසිම බාධාවක් පවත්වගන්න නැතුව. අවෛරීව. ඒ පුද්ගලයන් ගැන තියෙන වෛර සිත් සියල්ල නැති කරලා. හැම කෙනෙක් ගැනම සමාන හිතකින් තමන්ට මෛත්‍රී වඩනෝ වගේම ගමේ ඉන්න තරහකාරය වෙන්න පුළුවන් ඉරිසියාකාරය වෙන්න පුළුවන් ඉඩමට නඩු කියාගන්න මිනිහ වෙන්න පුළුවන් පාරයනකොට හින් පාස් කරගෙන ගිය මිනිහ වෙන්න පුළුවන් කවුරු වුණත් ඒ සියලු දෙනා මනේ මේ හැමෝම මම වගේ මනුස්සයෝ. මේ සංසාර ඉපදීපද යන අය ඒ විදිහට හිතලා සියලු දෙනාටම පොදුවේ මේ ගම සීමා කරගෙන ඉන්න සෑම දෙනෙක්ම මම වගේම නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා වෛර නැත්තෙක් වෙත්වා තරහා නැත්තෙක් වෙත්වා ඉරිසියා නැත්තෙක් වෙත්වා දුක්පීඩා නැත්තෝ වෙත්වා සුවපත්වෙත්වා ඒ විදියට මෛත්‍රී වඩනු නැවත නැවත හිතනවා. ඊට පස්ස සීමාව තවටිකක් විශාල කරලා මෛත්‍රී වඩනු. මේ නගරේම ඉන්න සෑම සත්‍යයක් ගමට වඩා නගරි විශාලයි. ඊට පස්සේ තවත් විශාල කරන මේ පලාතෙම ඉන්න සෑම සත්වයෙක්ම මම වගේම නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්තේතුවා කියල හොඳට මෛත්‍රී වඩන. ඊට පස්සේ හිතනවා මේ රටේම ඉන්න සෑම සත්වයෙක්ම තමන්ගේ රට විතරක් නෙමේ මුළු ලෝකේම මේ ලෝකේම ජීවත්වෙන සෑම සත්වයෙක්ම ඒ විදිහට
ඊළඟට මේ විශ්වය පුරාම තවත් ලෝක ධාතුවල යම්තාක් අය ඇද්ද ඒ සියලු දෙනාම තමන්ගෙන් පටන් අරගෙන පුංචි සීමාවක් කරගෙන ඒ සීමාව තව ටිකක් විශාල කරලා තවත් ටිකක් විශාල කරලා මේ විදියට සීමාව විශාල කර කර ලෝකයාටම තමන්ගේ මෛත්‍රී සිත පතුරවාගෙන මෛත්‍රිය හිතෙන් පතුරෝණු මිට්ටත්වය පතුරෝණු. ඒක තමයි මහක්ගත චේතෝ විමුක්තිය. මෛත්‍රී භාවනාව මහක්ගත විදිහට දියුණු කරන ක්‍රමේ. ඔන්න ඔය ක්‍රම දෙකටම ඔබට මෛත්‍රී භාවනාව වඩන්න පුළුවන්නම් ඔබ බොහොම දියුණු කෙනෙ. ඔබට මෛත්‍රිය ධ්‍යාන මට්ටමට වඩාගන්න පුළුවන්. මතක තියාගන්න මේ මෛත්‍රී භාවනාවෙන් පළවෙනි ධ්‍යානයේ දෙවනි ධ්‍යානයේ තුන්වෙනි ධ්‍යානයේ දක්වා හිත දියුණු කරන්න පුළුවන්. කරුණා මුදිතා කියන භාවනාවලත් සඳහන් වෙනවා පළවෙනි දෙවනි තුන්වෙනි කියන ධ්‍යාන දක්වා හිත වඩන්න පුළුවන්. මෛත්‍රී කරුණා මුදිතා කියන මේ භාවනා තුනෙන්ම තුන්වෙනි ධ්‍යානයේ දක්වාම හිත වඩාගන්න ශ්‍රාවකයා එතනදි හිත උපේක්ෂාවට පත් කරගෙන කර්මය ගැන මෙනෙහි කරමින් හිත මධ්‍යස්ථ කරගෙන උපෙක්ඛා භාවනාව ඔස්සේ හතරවෙනි ධ්‍යානයට හිත පුරුදු කරන. උපෙක්ඛා භාවනාවෙන් හතරවෙනි ධ්‍යානයටම හිත පුරුදු කරන්න පුළුවන්. එහෙමනම් අපිට පේනවා මෛත්‍රිය කියලා කියන්නේ ඉහළ ධ්‍යාන උපදවාගන්න පුළුවන් භාවනාව. පින්වතුනි මේ බුද්ධ ශාසනයේ උතුම්ම මිනිස් ගුණ ධර්ම හැටියට බුදු හාමුදුරු පෙන්නුවේ. කෙනෙක් සමත භාවනාවෙන් ධ්‍යාන උපදවන. කෙනෙකු තව ධර්මය දන්න ඇති කෙනෙකුට හිතම ඔය ධ්‍යාන මොකටද ධ්‍යාන වැඩක් නෑන කියලා. මතක තියාගන්න සමාධිමත් හිතක් තුළ තමයි ප්‍රඥාව වැඩෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කොතනවා සමාධියට ගරහලනෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සීල පරිභාවිතෝ සමාධි මහත් පලහෝති මහානිසංසෝ. සීලයෙන් දියුණු කරගන්න සමාධිය මහත් පලයි මහානිසංසයි. සමාධි පරිභාවිතම් පඤ්ඤම් මහත් පලහෝති මහානිසංසෝ. සමාධියෙන් දියුණු වෙන ප්‍රඥාව මහත් පලයි මහානිසංසයි. පඤ්ඤා පරිභාවිතං චිත්තං සම්මදේව ආසවේහි විමුච්ඡති. ප්‍රඥාවෙන් දියුණු වෙන හිත සියලු ආශ්‍රවයන්ගෙන් මිදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. එහෙමනම් ආශ්‍රවයන්ගෙන් මිදිලා කෙලෙසුන්ගෙන් මිදිලා නිවන කරා යන්න නම් ප්‍රඥාවෙන් හිත දියුණු වෙන්න ඕනේ. ප්‍රඥාවෙන් හිතක් දියුණු වෙන්න නම් සමාධිමත් හිතක් තුළ තමයි ප්‍රඥාව වැඩෙන්නේ. සීල සමාධි ප්‍රඥා වශයෙන් වැඩෙන මාර්ගයක් මේ තියෙන. ඒ නිසා මේ උතුම් නිවන් මඟ පියවරෙන් පියවර පුරුදු කරගන්න දක්ෂ කෙනෙක් බවට පත්වෙන්. තමන්ගේ සීලයේ පිරිසිදු කරගන්න. සියලු සත්වයා ගැන මෙත් සිත පතුරුවන්න පුළුවන්නන් ඔබට සීලේ ආරක්ෂා කරනවා කියන එක බොහොම සතුටින් කරන්න පුළුවන්. මෛත්‍රියම කරන්න පුළුවන්. ඒ මෛත්‍රිය තුළ මෛත්‍රී කාය කර්ම මෛත්‍රී වචී කර්ම තුළ අවබෝධයෙන්මයි ඔබේ සීලේ රැකෙන්නේ. ඔබට ඒ තුළත් විශාල පිනක් රැස්වෙනවා. පිංහතුනී පිනාතර අග්‍රම පිනක් මේ මෛත්‍රී භාවනාව කියන්නේ අග්‍ර පිනක්. ඒ උතුම් භාවනාව ජීවිතය ඇති කරගන්න. ඔබ ඉදිනෙදා ප්‍රායෝගිකව අපි බලමු. දැන් ඔබට මෛත්‍රී භාවනාව ප්‍රමාණ වශයෙන් දිසා වශයෙන් භාවනාවක් වශයෙන් දියුණු කරන ගන්න ආකාරය මේ දේශනාවෙන් ඔබට හොඳටම පැහැදිලි වුණ. ඔබට පුළුවන් මේ භාවනාව සතර ඉරියව්වේ තිත්තන් චරන් නිසින්නවා සයානවා ඉඳගෙන ඉන්නකොට. පුටුවක වාඩි වෙලා ඉන්නකොට මෛත්‍රිය පතුරුවන්න පුළුවන්. බස් හෝල්ට ඒක හිටගෙන ඉන්න පැය භාගයක් විතර ඉන්න වෙනවා. ඔය වටපිට බල කෙලෙස් ඇති වෙන දේවල් සිහි කරන්න ඇතුව මෛත්‍රී පතුරෝනු. හිටගෙන ඉන්න ඉරියා ඔය මෛත්‍රී වඩනු. ඔබ වැඩෑරිලා ගෙදරේනවා. එක වාහනක ගමනක් යන දුර ගමනක් යන පැය ගානක් සීට් එක වාඩි වෙලා ඔහේ වටපිට බල යනවට වඩා ඔබට පුළුවන් වාඩි වෙලා ඉන්න ඉරියා ඔය මෛත්‍රිය පතුරුවන්. නිදාගන්න ගිහිලා රෑට නින්ද යන්නේ. නොඒ කෙලෙස් සහිත දේවල් ප්‍රශ්න ගැටලු ඔළුවට වද දෙනවා මතක් වෙනවා. ඔබට නිදාගන්න ගිහිල්ලා මෛත්‍රී වඩනවා. ඉතාහම සැපසේ ප්‍රබෝධමත් අවදිවීමක් ඇති සැප නින්දකට වැටෙනු. මෛත්‍රී භාවනාව ප්‍රධාන ආනිසංසම තියෙන පළවෙනි එකම තියෙන සුකන් සූපති. සැපසේ බොහොම සාන්ත සැපවත් නින්දකට වැටෙනවා. හිත සංසිදිලා මෛත්‍රී.
සුකම් පටිබුංජති දෙවනි ආනිසංසය තමයි ප්‍රබෝධමත් අවදි වෙනවා. පසුවදා ප්‍රබෝධමත් අවදිවීමක් තියෙනවා. න පාපකන් සුපිනම් පස්සතියේ නින්ද පුරා පවකාරහීන බයවෙනේවා හිත වද දෙනේවා රෑතිස්සෙ බය ඇහැරෙනේවා භයානක හීන දකින්නේ පවකාරහීන දකින්නේ. එදකොට බලන්න මොන තරම් මානසික සහනයක් ලැබෙනවද. පුරුදු වෙන්න නින්ද යනකම් මෛත්‍රී වඩා ඒක ඉතාම වැදගත්. නිදාගන්න ගියාට පස්සේ නින්ද යනකං මෛත්‍රී කරන්න. ඒ මෛත්‍රී සිත තුළම ඔබේ නින්දත් ඉක්මනින්ම ලැබේ. ඒ තුළෙහි නින්දේ පවා ඔබේ හිත මෛත්‍රී අරමුණේම පවතීවි. ඔබේ හිතට විශාල රැකවරණයක් අග්‍රපිනක් රැස් කරගන්න පුළුවන්. පිංවතුනී බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ. මේ මනුස්ස ජීවිතය නිකරුණේ ගෙවිලයන්න ඉඩ දෙන්න එපා. අපිට ඉතාම වටින බුද්ධ ශාසනය ලැබුණ මනුස්ස ජීවිතය ලැබුණ. අඩුම ගානෙ මෛත්‍රී භාවනාවෙන් පටන්ගන්න. ඉතාම සරල භාවනාව. දැම් බලන්න මෛත්‍රය සියලු සත්‍යයෝ සූපත්තේවා කියන්න මේකට ආගම්බේදයක් තියෙනවද කියලා. ඕනම ආගමිකයකුට. හැමෝම මෛත්‍රිය කියන එක මේ සත්වයන් සියලු සත්වයන්ටම පුද්ගල බේදයක් නැතුව බාධාවක් අවහිරයක් නැතුව මේ කුලබේද ජාතිබේද වර්ණබේද ආගම්බේද රටරටවල් ඔය එක බේදයක්ත් නැතුව සියලු සත්වයන්ටම සබ්බේ සත්තා භවන්ත සොකි තත්වා මේ සෑම සත්වයෙක්ම සුවපත්තේවා කියන මෛත්‍රී සිතම පතුරුවන්න පුළුවන්නම් ඔබට විශාල පිනක් රැස් කරගන්න පුළුවන්. මේ මෛත්‍රිය පාරමිතාව. නිවන් අවබෝධයේ පිණිස සසර පුරුදු කළ යුතු පාරමිතාව. බුදු එන්න බුදුරජාණන් වහන්සේ සසරයේ සාරා සංකය කල්ප ලක්ෂයක්. මේ මෛත්‍රිය පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී හැටියට සසර පුරා දියුණු කරගත්තා. ඒ නිසාපි මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ ඔබ පුරුදු කරගන්න ටික ටික හරි ජීවිතය පුරුදු වෙන්න ඉතින් ඔබ හැම දෙනාටම මේ මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර උතුම් මෛත්‍රිය දියුණු කරගෙන මෛත්‍රී භාවනාවෙන් ඔබට හිත වඩාගෙන සමාධිය දියුණු කරගෙන අග්‍රපින් රැස් කරගෙන උතුම් ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියල අපි ආශිර්වාද කරනවා. තුනි අද මේ ධර්මානු ශාසනාවෙන් අපි රැස් කරගස් සියලුපේ සියලු දෙවියෝ සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා ඒ දෙවියන්ගේ දිවියස් ඉසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියල සාදු කියල දෙවියන්ට පින් දෙන්න ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටමත් විශේෂෙන් අද දායකත්වය දරන සිතාරා ගමගේ ඉදිරිසූරිය මහත්මියට ඒවගේම තම ස්වාම්පුරුෂය අසිපත් ඉදිරිසූරිය ස්වාම්පුරුෂයා ඒවගේම අභිමන් ඉදිරිසූරිය පුතනුවන් ඇතුළු ඒ පවුලෙ හැම දෙනාටම සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා නිදුක් නීරෝගී සම්පත්තිය සැලසේවා උතුම් ධර්මාවබෝධය පිණිසම මේ පින ආශිර්වාදයක් වේවා වේවා කියල අපි ආශිර්වාද කරනවා. ඒවගේ මේ පිංහතුන්ගේ ප්‍රධාන අරමුණු අතර සඳහන් වෙනවා ඔස්ටේලියාවේ වික්ටෝරයානු ප්‍රාන්තේ බෙන්ඩිගෝ නගරේ වාසය කරන පිංහතුන් අද මේ දායකත්ය දරන්නේ. ඒ මිය පරලව ගිය ඒ පියාණන් ඇතුළු සංසාරකත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම ආර්යසේන යෝ ගමගේ පියාණන් ග්‍රේස් පණ්ඩිතරත්න අත්තම්මා ඒ වගේම ප්‍රිසිලා කරදවල අත්තම්මා ඇතුළු ඒ සංසාරගත සියලු ඥාතීන් සිහිපත් කල පින් අනුමෝදන් කිරීම ඒ මිය පරලවගේ සියලු ඥාතීන් සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා ඒ ඥාතීන්ගේ පරලව ජීවිත සැපවත් ඒවා සූපත්තේවා වහවහා සංසාරදුකින් අතමිදේවා කියල සාදු කියල පින් දෙන්න ඒවගේ මොබ හැම දෙනාටමත් ධර්මශ්‍රවනය කර ලක්වාසි ලෝවාසේ සියලු දෙනාමත් ඒවගේ මොස්ටේලියාවන්න හැම දෙනාමත් අද දායකත්තේ දරු සිතාරා ගමගේ ඉදිරිසූරිය මහත්මිය ඒවගේ මසිපත් ඉදිරිසූරිය ඒ ස්වාම්පුරුෂයා අභිමන් ඉදිරිසූරිය පුතනුවන් ඇතුළේ පවුල හැම දෙනාමත් ඔබ හැම දෙනාමත් නිදුක්කේවා නිරෝගිවේවා සුවපත්තේවා සුවපත්තේවා ඒ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් උතුම් ධර්මාවබෝධය පිණිසම මේ ධර්මදානමේ පින ආශිර්වාදයක් පාරමිතාවක් වේවා වේවා කියල අපි ආශිර්වාද කරනවා. ආකා සට්හාජ බුම්මට්ටා දේවානාගා මහිද්දිකා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.